සාගරය අමා සදහම් සයුරේ සිහිල්දියෙන් සුවපත් වන්නට. තෙරුවන් සතු සූවිසි මහා ගුණ බෙලින් සත්පුරුෂ පින්වත් ඔබ සෑම දෙනාටම නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ අභිවර්ධනය වේවා. වාසනාවන්ත සත්පුරුෂ පින්වත්නි, සද්ධර්ම සාගරය සදහම් කතිකාවත අද දිනේත් මෙසේ ආරම්භ කරන්නටයි අපේ මේ සූදානම. ඉතින් අද දවසෙත් ඊ타ත්ම ගෞරවයෙන් යුක්තව මේ උතුම් වූ සද්ධර්මය ඔබට කියා දෙන්නට වැඩම කොට වැඩ සිටින අතිගෞරවාස්පද බියගම කොට්ටුන්න ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථාන ප්‍රධාන අනුශාසක ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය පූජ්‍යපාද දොළොස්වල උදිත දීර නායක මාහිමිපාණන් වහන්සේ බෞද්ධ නාලිකාව වෙනුවෙනුත් සදැහැති සත්පුරුෂ පින්වත් ඔබ සෑම දෙනා වෙනුවෙනුත් ගෞරවයෙන් යුතුව මෙත් සිතින් යුතුව පිළිගනු ලබනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එක්තරා ගාථාවක් නවකප්පන් සුත ධම්මන් අට්ඨකප්පංච යාචිතෝ ඒකකප්පන් අනුමෝදන්තෝ දේශකෝච අසංකයෝ කියලා. නවකප්පන් සුත ධම්මන්, යම්කිසි කෙනෙක් සදහැසිතින් ඊ타ත්ම ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් යුතුව ධර්ම ශ්‍රවණය කළා නම් ඔවුන්ට ඒකේ ආනිසංස කල්ප 9ක් පුරාවට ලැබෙනවා. අට්ඨකප්පංච යාචිතෝ, ඒ වගේම තමයි කෙනෙක් ධර්මයේ දන් දුන්නොතින් ධර්මයේ තෙලින කළොත් දානයක් වශයෙන් බෙදා දුන්නොත් අන්න ඔවුන්ට ඒකේ ආනිසංසය කල්ප 8ක් පුරාවට ලැබෙනවා. ඒකකප්පන් අනුමෝදන්තෝ, යම්කිසි කෙනෙක් මේ උතුම් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වුණා නම් සදහැසිතින් ඔවුන්ට ඒකේ ආනිසංස කල්පයක් පුරාවට ලැබෙනවා. දේශකෝච අසංකයෝ, දේශකයාණන් වහන්සේ කෙනෙකුට ඒකේ ආනිසංස කල්ප අසංකේයයක් දක්වා අසංකේයයක් පුරාවට ලැබෙනවා. බලන්න ධර්මය කොතරම් ශ්‍රේෂ්ඨද. ඉතින් ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය, මේ උතුම් සද්ධර්ම සාගරයේ සදහම් කතිකාවත මුළු ලෝකෙටම දන් දෙමින් ධර්ම දානමය පින්කම අද දින සිදු කරගනු ලබන්නේ නොම්බර 1037න් 4 තුන්වෙනි පටුමග පැරකුම්බා පෙදෙස මාළඹේ පදිංචි ප්‍රසාද් කනහැර ආරච්චි පින්වත් මැතිතුමන් සහ දයානි නවරත්න පින්වත් මහත්මිය විසිනුයි. ඉතින් මේ ධර්ම දානමය පින්කම සිදු කරනේ පින්වත් දෙපළ ඇතුළු සෑම දෙනාටම තෙරුවන් ගුණ බලෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබෙත්වා. තව තවත් මෙවැනි උදාර පින්දහම් සිදු කර ගනිමින් ජීවිතයේ සද්ධර්මයෙන් ආලෝකමත් කරගන්නට සදහම් මඟ ගමන් කරන්නට හැකියාව ලැබේවා. මේ සම්බුදු සසුනේම ලෝකෝත්තර නිවනින් නිවී සැනසෙන්නටත් මේ උතුම් ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ඉතින් අපි දැන් සූදානම සද්ධර්ම සාගරය උතුම් වූ සදහම් කතිකාවතට පිවිසෙන්නට. අවසරයි ස්වාමීන් වහන්සේ. චතුසච්ච මබුජ්ජිත්ත බෝධේ තායේ පජායච සාමං සච්චානි සම්බුද්ධි තම් බුද්ධං පනමාමහං. චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බැවින්ද අන්‍ය සත්වයන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර වූ බැවින්ද තමන් වහන්සේ තනියම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත් බැවින්ද
ඒ භාග්‍යවතුන් වහන්සේ බුද්ධ වනසේක. බුද්ධ ගුණ තේජසින් සියලු දෙනාටම සියලු යහපත සැනසීම සෞභාග්‍ය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ උදා වෙත්වා කියලා ආශිර්වාද කරනවා. වැඩසටහන මෙහෙවන විචිත්‍ර ධර්ම කතික පූජනීය මීපාගම සංඝරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ලංකාවාසී ලෝකවාසී පරම පූජනීය වන්දනීය මහා සංඝරත්නයෙන් අවසරයි. වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, ධර්ම දානයේ වටිනාකම මනවින් දැන හඳුනාගෙන තමන්ද ධර්මයෙන් සැනසෙමින් සුවහසක් ජනතාවට ධර්මයේ සැනසීම ළඟා කර දීමේ උදාර ප්‍රාර්ථනාවෙන් බලාපොරොත්තුවෙන් අද මේ ධර්ම දානමය කුසලයෙහි දායකත්වය දරනවා නොම්බර 1037 4 තුන්වන පටුමග පැරකුම්බා පෙදෙස මාලඹේ ලිපිනයෙහි ප්‍රසාද් කණහැර ආරච්චි මහත්මයා සහ දයානි නවරත්න මහත්මිය කියන සත්පුරුෂ පින්වත් පිරිස විසින් ඒ සදැහැති සත්පුරුෂයන් බොහෝම සතුටටපත් වෙන්න උදාර පුණ්‍ය ධර්මයක් අද ජීවිතයට එකතු වෙන්නේ. ඒකතු වෙන උදාර කුසලය මෙලොව යහපත පිණිස උපකාර වේවා. පරලොව සුගතිය පිණිස උපකාර වේවා. මෙලොව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙස් ජයගෙන ලෝකෝත්තර නිර්වාණය අවබෝධ කර ගැනීම පිණිස ප්‍රඥා පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. අද අපිට තියෙන්නේ මච්චරිය කෝසිය සිටානන්ගේ කතාව. බොහෝම ප්‍රසිද්ධ කතාවක්. මච්චරිය කෝසිය සිටුතුමාගේ කතාව. රජගහ නුවර අසල සක්කර කියලා ගමක් තිබුණා. ඒක නියම් ගමක්. නියම් ගමක් කියන්නේ ප්‍රධාන ගම්මානයක්. ඒ ගම අභ්‍යන්තරයෙහි තව කුඩා කුඩා ගම්මාන රාශියක් තියෙනවා. නියම් ගම හරියට අද කාලයේ ඡන්ද කොට්ටාසයක් වගේ. ඡන්ද කොට්ටාසයක් තුල තව කුඩා කුඩා ගම් ගොඩක් තියෙනවනේ. ඉතින් මේ ගමේ වාසය කළා මච්චරිය කෝසිය කියලා සිටුවරයෙක්. එතුමා මහා ධනවතෙක්. 80 කෝටියක ධනය තියෙනවා. ඒ වුණාට තනාග රැඳී තෙල් බිඳක් තරම් දෙයක්වත් අනුන්ට දෙන්නේ නැහැ. තමනුත් කැමති විදිහට කන්නේ බොන්නේ නැහැ. Taman කැමති විදිහට අඳින්නේ නැහැ. ඔහු සතු ධනය ඔහුට ප්‍රයෝජනයකුත් නැහැ. අමුදරුවන්ට ප්‍රයෝජනයකුත් නැහැ. මහාන බමුණන්ට ප්‍රයෝජනයකුත් නැහැ. රටට ගමට අසල්වැසියන්ට කිසි වැඩක් නැහැ. ඔහුගේ ධනය රකුසන් අරක්ගත්ත විලක් වගේ ප්‍රයෝජන නැති දෙයක් කියලා මුලින්ම මේ ග්‍රන්ථයේ සඳහන් වෙලා තියෙනවා. දවසක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අලුයම් වේලෙහි මහා කරුණා සමාපatti ඥානයට සමවැදී එයින් නැගී සිට ලොව බලනවා. අද මම කාටද පිහිට වෙන්නේ කියලා. එතකොට උන්වහන්සේට දකින්නට ලැබුණා මේ සිටුතුමා ඒ වගේ මෙම සිටු භාර්යාව සෝතාපන්න වීමට තරම් භාග්‍ය සම්පන්න පිරිසක් කියලා. ඒ වගේම එයට පළමු දින රජතුමාට උපස්ථානය පිණිස ගියා මේ සිටුතුමා.
අතර මගදී දකින්න ලැබුණ කුසගින්නේ සිටින මිනිස්සෙක් පිටිසර ගමක මිනිස්සෙක් තිරිඟු පිටි වලින් හදපු තලප සහ කබලු කැවුම් අනුභව කරනවා කබලේ බදින කැවුම් අනුභව කරනවා දකින්නට ලැබුණා. දකින්නට ලැබිලා සිටුතුමාට ආසාවක් ඇති වුණා කැවුම් කන්නට ඕනි කියලා. ඒ වුණාට කැවුම් කන්න ඕනි කියලා ආසාවක් ඇති වුණාට මේ කැවුම් කන්න ගියොත් gedara තියෙන තල ටික ඉවර වෙනවා. සහල් ටික, ගිතෙල් ටික, හකුරු ටික ගොඩක් ඉවර වෙලා යනවා. ඒකෙන් කියනවා මේ සිටුතුමාගේ ලෝභකම. ඒ වගේම තව දෙයක් කියනවා මේ කාලේ කැවුම් හැදුවේ කොහොමද කියලා. ඒ බලන්න දාලා තියෙන જાති තල දාලා තියෙනවා, හාල් පිටි තල පිටි දානවා, එතකොට තල දානවා, හාල් දානවා. අපි වගේ පොල් තෙල් වලින් නෙවෙයි බදින්නේ ගිතෙල් වලින්. ඒ වගේම හකුරුත් දානවා. මේව ගොඩක් වියදම් වෙනවනේ කියලා හිතලා කැවුම් කණ්ඩ තියෙන ආසාව හංගගෙන හිටියා. මේ කැවුම් කණ්ඩ තියෙන ආසාව නිසාම සිටුතුමාගේ ශරීරය සුදු මැලි වුණා. නහර ඉලිප් වුණා. කැවුම් කෑමේ ආසාව බලවත් වුණා. දවසක් කාමරයකට ගිහිල්ලා ඇඳක නිදාගෙන අතපය හකුලුවාගෙන නිදාගෙන ඉන්නවා මේ සිටුතුමා. කැවුම් කෑමට ගියොත් මුදල් වියදම් වෙනවා කියන බයෙන් කැවුම් කන්න තියෙන ආසාව කාටවත් කියන්නේ නැතුව. ඒ නිදන වෙලාවේ භාර්යාව කාමරයට ගියා. කාමරයට ඇවිල්ලා ඇහුවා ස්වාමී හිමියනි මොකද අසනීපයක්වත්ද? අමුතු අසනීපයක් නැහැ. එහෙනම් වෙනදා නැති නින්දක් ආවේ කොහොමද? රජතුමාවත් කේන්ති ගිහිල්ලා බැන්නවත්ද? එහෙමත් නැහැ කියලා කිව්වා. එහෙනම් දූ දරුවන් අතින් වරදක්වත් වුණාද? ඔවුන් කළ වරද මොකද්ද? බඩකාරයන් අතින්වත් වරදක් වුණාද? නෑ දූ දරුවන්ගෙන් අඩුපාඩුවක් වුණෙත් නැහැ. සේවක සේවිකාවන්ගෙන් අඩුපාඩුවක් වුණෙත් නැහැ කියලා කිව්වා. එහෙනම් මොනවා හරි මොකක් හෝ බලාපොරොත්තුවක්වත් හිත තුල තියෙනවද? ආසාවක්වත් හිත තුල තියෙනවද? ඊට පස්සේ කිව්වා කැවුම් කණ්ඩ ආසාවක් තියෙනවා. මුදල් වියදම් වෙන්න පුළුවන්. ඒක නිසා භාර්යාවට මේක කියන්නේ නැතුව ඉන්න ඕනි කියලා හිතලා කියන්නේ නැතුව හිටියා. භාර්යාව නැවත අහනකොට කිව්වා කැවුම් කණ්ඩ ආසාවක් තියෙනවා කියලා. ඉතින් ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළා මෙහිම කැවුම් කණ්ඩ ආසාවක් ඉපදුනා කියලා. භාර්යාව කියනවා ඕක ලොකු දෙයක්ද? ඕම අදහසක් තිබුණා නම් ඇයි කලින් කිව්වේ නැත්තේ? ඔබ දිලිඳු වෙන්නේ නෑ ඔබ දිලිඳු කෙනෙක් නෙමෙයි. මේ මුළු ගමටම සෑහෙන්න කැවුම් උයලා දෙන්නම් කියලා කිව්වා. සිටුතුමා කියනවා මොකටද? එහෙම උවමනාවක් නෑ. උන්ට ඕනි නම් උන් කැවුම් උයාගෙන කයේ. අපේ උන්ට කැවුම් දෙන්න යන එක වැඩි වැඩක්. මේ පොතේ එන භාෂාවෙන් මං කිව්වේ ඒ පොතේ ලියලා තියෙන ග්‍රාමීය භාෂාවෙන් ඒ පිළිබඳව. එහෙනම් කඩපොලේ ඉන්න පිරිසට ඇති වෙන්න කැවුම් උයන්නද? කඩපොලේ කිව්වේ ළඟම තියෙන කඩමණ්ඩියේ ඉන්න පිරිසටවත් ප්‍රමාණවත් වෙන තරමට කැවුම් උයන්නද? නෑ එච්චරවත් ඕනේ නෑ. එහෙනම් ළමයින්ටයි සේවකයන්ටයි අපිටයි ඇති වෙන්න කැවුම් උයන්නද? නෑ එච්චරවත් ඕනේ නෑ. එහෙමනම් අපි දෙන්නට විතරක් ඇති වෙන්න කැවුම් උයමු කියලා කල්පනා කරගෙන ලිපකුත් අරගෙන දර ටිකකුත් අරගෙන කැවුම් උයන්න අවශ්‍ය දේවලුත් අරගෙන 7 වෙනි තට්ටුවට ගියා. ගෙදර සත්මහල් ප්‍රාසාදයක්. දැන් ලිපගිනිම ඊට පස්සේ සිටුතුමා පහළ ඉඳන්ම දොරවල් ටික වැහුවා කාටවත් උඩට එන්න බැරි වෙන්න.
දැන් ලිපගිනි මොලවලා භාර්යාව විසින් කැවුම් උයන්න ආරම්භ කළා. ඒ කැවුම් උයන්න ආරම්භ කරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මහා මොග්ගල්ලාන ස්වාමින් වහන්සේට කතා කළා. කතා කළා කියන මොග්ගල්ලාන රජගහ නුවර අසල සක්කර කියලා ගමක් තියෙනවා. ඒ ගමේ මච්චරිය කෝසිය කියලා සිටු කෙනෙක් ඉන්නවා. කැවුම් කන්න ඕනි කියලා හිතාගෙන උඩුමහලට වෙලා භාර්යාවත් එක්ක දැන් කැවුම් උයනවා. කැවුම් පිසිනවා. ඉතින් ගිහිල්ලා ඒ කැවුනුත් අරගෙන එයාලා කැමති විදිහට කැවුම් වලට අමතර තව ගිතෙල් හකුරු ඔය වගේ දේවලුත් අරගෙන එයාලවත් එක්කගෙන එන්න කියලා කිව්වා පහදවාගෙන ගිහිල්ලා. ඉතින් මේ මහා මොග්ගල්ලාන ස්වාමින් වහන්සේ 이르දි බලයෙන් වැඩම කළා. වැඩම කළ ඔහුගේ ප්‍රාසාදයේ සීමෙදුරු කවුළුව අසල. සීමෙදුරු කවුළුව කියන්නේ මේ කෑම උයන තැනකින් සටහන් වෙනවා. සිරිහන් ගබඩාව ළඟයි මේ කෑම උයන්නේ. සිරිහන් ගබඩාව කියන්නේ නිදන කාමරේ උයන්නේ. බලන්න කොච්චර ලෝභයිද කොච්චර මසුරුයිද කියලා. පුද්ගලිකව නිදියන කාමරයට තමයි සිරිහන් ගබඩාව. සීමෙදුර කියලා කියන්නේත් ඒකටමයි. ඒ කාමරේ ජනේලයක් ළඟ පේන විදිහට මොග්ගල්ලාන තෙරුන් වහන්සේ අහසේ පලක් බැඳගෙන වැඩ සිටියා. සිටුතුමා දැක්ක තෙරුන් වහන්සේ. දැකලා පපුව දෙදරාගෙන ගියා. පපුවට පහරක් වැදුනා වගේ වුණා සිටුතුමාට. මම මෙබඳු අයට බයෙන්ම තමයි මෙතනට ආවේ. මේ වගේ අය ඉල්ලන්න එයි කියලා බයෙන්ම තමයි මෙතෙන්ට ආවේ. මේ අයට දෙන්න වෙයි කියලා කැවුම්. ඒ වුණාට මේ තැනැත්තා මෙතනටත් ඇවිල්ලා ජනෙල්ල ළඟට වෙලා හසින්නවනේ කියලා කරන්න දෙයක් නැතුව ගින්නට දාපු ලුණු කැට ටිකක් පුපුරනවා වගේ තරහෙන් පුපුරා මහා මොග්ගල්ලාන තෙරුන් වහන්සේට කතා කළා. කතා කළා අහනවා මහන අහසෙයි සිටීමෙන් මොකවත් ලැබෙන්නේ නැහැ. අහසේ හිටියට මොනවත් ලැබෙන්නේ නැහැ. පා නොතැබිය හැකි අහසේ පා තබා ඇවිද්දත් කිසිම දෙයක් දෙන්නේ නැහැ කිව්වා. කිසිම දෙයක් ලැබෙන්නෙත් නැහැ, දෙන්නෙත් නැහැ කියලා ප්‍රකාශ කළා. ඉතින් ඒ අවස්ථාවේ මහා මොග්ගල්ලාන තෙරුන් වහන්සේ අහසේ ඇවිදින්න පටන් ගත්ත සිටුතුමාට පේන්න. අහසේ ඇවිදිනකොට කියනවා මහන අහසේ ඇවිද්දට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඇවිද්ද විතරක් නෙමෙයි පළඟක් බැඳගෙන වාඩි වෙලා හිටියත් මුකුත් ලැබෙන්නේ නැහැ කියලා කිව්වා. උන්වහන්සේ පළඟක් බැඳගෙන වාඩි වුණා ඒ අවස්ථාවේදී. ඊට පස්සේ කියනවා මහන ඔහොම නෙමෙයි මේ ජනෙල් පඩිය උඩට ඇවිල්ලා හිටියත් මුකුත් ලැබෙන්නේ නැහැ. ජනෙල් පඩිය කියන්නේ ජනෙල් කඳටනේ කවුරුත් දන්නවනේ. ඉතින් උන්වහන්සේ ජනෙල් පඩිය උඩ සිටගත් ඇවිල්ලා. ජනෙල් පඩිය උඩ ඉන්නව දැකලා හිතුවා මෙතනින් නම් එලව ගන්න ඊට පස්සේ කෝ ජනෙල් පඩිය උඩ හිටගෙන හිටියට මුකුත් හම්බ වෙන්නේ. ඔහොම නෙවෙයි ඔබ වහන්සේ ශරීරයෙන් දුම් පිට කළත් මුකුත් දෙන්නේ නැහැ කියලා කිව්වා. මුන්වහන්සේ විශාල දුමක් පිට කරන්න පටන් ගත්තා. මුළු සිටු මාලිගාවම වැහිලා ගියා. මහා දුම් කඳක් බවට පත් වුණා. සිටුතුමාගේ ඇස්වලට ඉදිකටු වලින් යනනවා වගේ වෙහෙසුණා. වෙහෙස දැනුණා. ගෙදර දැන් දැවිලා අලු වෙලා පිච්චිලා යයි කියලා බයක් ඇති වුණා. බයක් ඇති වෙලා හිටන් මේ මහන කැවුම් කණ්ඩ තදාසාවෙන් යුක්තයි. කැවුම් වලට ඇලිලා ඉන්නේ. කැවුම් නොකානන් යන බවක් පේන්නේ නැහැ. එක කැවුමක් දෙන්න ඕනි කියලා හිතලා භාර්යාවට කියන සොඳුර කැවුමක් කුඩාවට උයන්න පුංචි කැවුමක් හදන්න
මේ මහානට දීලා ඉක්මනට පිටත් කරලා යවන්න ඕනේ කියලා. ඉතින් ඒ සිටු භාර්යාව පුංචි පිටි ටිකක් අරගෙන චාච්චියට දැම්ම, තෙල් චාච්චියට තෙල් හැලියට දැම්ම කැවුමක් හදන්න. ඒක විශාල කැවුමක් වුණා. අනික ඔක්කොම කැවුම් වලට වඩා ලොකු වුණා. ඕක දීලා හරියන්නේ නැහැ. තව පුංචි එකක් හදන්න කිව්වන් ඒකත් ලොකු කැවුමක් වුණා. ඊටත් වැඩිය ලොකු එකක්. හරියන්නේම නැහැ. හදන එක ලොකු වෙනවා. ඊට පස්සේ කිව්වා අලුතෙන් හදන කැවුම් හරියන්නේ නැහැ. අර හදපු කැවුම් තියෙන නොවෙන් එකක් අරගෙන දෙමු. මුට්ටියට අත දැම්ම කැවුමක් ගන්න හදපු කැවුමක් ගන්න. කැවුම් ටික ඔක්කොම එකට ඇලිලා දෙන්න එක දෙපැත්තට ඇද්දලවත් ගලව ගන්න බැරි වුණා. දෙදෙනාටම හොඳට දාඩිය දැම්මා. පිපාසය පවා හටගත්තා. ඒ අවස්ථාවේ සිටුතුමා කිව්වා සොඳුරිය කැවුම් වලින් මට ඇති ප්‍රයෝජනයක් නැහැ. කැවුම් කූඩයම මොහුට දෙන්න කියලා කිව්වා. ඒ අවස්ථාවේ මේ ස්වාමින් වහන්සේ මොග්ගල්ලාන තෙරුන් වහන්සේ ධර්ම දේශනා කළා. තෙරුවන් ගුණ ගැන කියලා දුන්නා. දෙන ලද්දේ තියෙන විපාකය, දන් දීමේ විපාකය පිළිබඳ පැහැදිලි කළා. දානයේ විපාකය අහස්තලයේ බබලන සඳ මඩලක් වගේයි කියලා ධර්ම දේශනා කළා. ඊට පස්සේ සිටුතුමා ආරාධනා කළා ස්වාමීනි මේ පුටුවට වැඩම කරලා කැවුම් වළඳන සේක්වා. උන්වහන්සේ ප්‍රකාශ කරන මහ සිටුතුමනි බුදුරජාණන් වහන්සේත් කැවුම් වළඳන්න භික්ෂූන් වහන්සේලා සමග විහාරයේ වැඩ සිටිනවා. ඒ නිසා ඔබගේ කැමැත්ත පරිදි සිටු බිනිඳ ලවා කැවුම්, කිරි, ගිතෙල්, මී පැණි, හකුරු අරගෙන යන්න ඕනි බුදුරජාණන් වහන්සේ ළඟට. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඉන්නේ කොහෙද? ජේතවනාරාමේ. ස්වාමීනි ජේතවනාරාමෙට ගොඩක් දුරයිනේ මෙතන සිට. 180 ගව්වක් යන්නට ඕනිනේ. එච්චර දුර යන්නේ කොහොමද? ඊට පස්සේ කියනවා සිටුතුමනි ඔබට යන්නට අවශ්‍ය නම් සූදානම් වෙන්න ඒ ජේතවනාරාම දොරටුව මේ ගේ පඩිපෙළ පාමුලට ගෙන්නවලා දෙන්නම් කියලා. උන්වහන්සේ ඉරිදි බලයෙන් ජේතවනාරාමේ පඩිපෙළ පාමුලට ළඟා කළා. පඩිපෙළෙන් පහළට බහිනකොටම ජේතවනාරාමයට ඇතුල් වෙන්නට අවස්ථාව සැලසුණා. ඊට පස්සේ සිටුතුමා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝයාට කැවුම් පිළිගැන්නුවා. භාර්යාවත් අර හකුරු, මී පැණි, ගිතෙල් මේ වගේ දේවල් බොහෝම ආදරයෙන් පිළිගැන්නුවා. විහාරස්ථානයේ ඔක්කොම ස්වාමින් වහන්සේලාට පූජා කරලත් කැවුම් ඉවර වුණේ නැහැ. ඊට පස්සේ පුලන්නන්ටත් දුන්නා. පුලන්නන් කියලා කියන්නේ පන්සල සමීපයට ඇවිල්ලා ඉන්න, හිඟා කණ්ඩ ඇවිල්ලා ඉන්න පිරිස. ඒ පුලන්නන් කියලා අය හඳුන්වන්නේ. ඒ අයටත් දුන්නා ඒත් ඉවර වුණේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා ගිහිල්ලා අර ගේට්ටුව සමීපයට බිමට හලන්න ඔය කැවුම් ටික. බිමට හැලුවා. අදටත් ඒ කැවුම් හලපු තැනට කියනවලු කපල්ලක පුව පබ්බාර කියලා. මේ අටුවා ලියන කාලෙ වෙනකොට එය හඳුන්වලා තියෙනවා ඒ ගල් පොත්තේ කැවුම් ටික දාපු කපල්ලක පුව පබ්බාර කියන නමින් හඳුන්වලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තථාගතයන් වහන්සේ මේ පිරිසට දානානිසංස ධර්ම දේශනාවක් කළා. මේ දෙදෙනාම සිටුතුමා සහ සිටු භාර්යාව සෝතාපට්ටි ඵලයට පැමිණියා. ඒ වගේම මාලිගාව ජේතවන දොරටුව සමීපයටම ලං කළා ඉරිදි බලයෙන්. එවෙලෙම ජේතවන මාලිගාවට ගියා දොරටුවෙන් එළියට යනවා සමගම. ඉති රැස් වෙලා හිටි පිරිස කතා කරන්නට පටන් ගත්ත මහා මොග්ගල්ලාන තෙරුන් වහන්සේ පිළිබඳව. මහා මොග්ගල්ලාන තෙරුන් වහන්සේගේ බල මහිමේ බලන්ඩ සද්ධාව නොනසා භෝගයන් නොනසා සිටුතුමා මොහොතකින් හික්මවල පහදවාගෙන
කෑමත් පිළියෙල කරවාගෙන මෙ බුදුරජාණන් වහන්සේ සමීපයට පමුණුවන්නට යෙදුණා. සිටුතුමාට සෝතාපට්ටි ඵලයට පත්වෙන්නත් අවස්ථාව සලසා දුන්නා. මහා තෙරුන් වහන්සේගේ ආනුභාවය ඊටාම මහත් කියලා කතා කරමින් හිටියා ස්වාමින් වහන්සේලා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කරලා තමන් වහන්සේ වැඩම කරන්නට පෙර කතා කරමින් සිටියේ කුමක්ද කියා ඇසුවා. මොග්ගල්ලාන තෙරුන් වහන්සේගේ ආශ්චර්යමත් බව ගැන කතා කළ බව සඳහන් කළා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේත් මහණෙනි මේ නිවෙස්වල සිටින අය පහදවන අය අතර මොග්ගල්ලාන තෙරුන් සද්ධාවත් නොනසෙනසේ සම්පත්තියටත් හානියක් නොවනසේ කුලය වෙහෙසන්නේ නැතුව තලා පෙලන්නේ නැතුව මලින් පැණි ගන්නා මීමැස්සෙකුසේ නිවෙස් කරා එළඹෙන බව සඳහන් කරමින් ගාථාවක් දේශනා කරන්නට යෙදුණා. ඊටාම ලස්සන වටින ගාථාවක්. යතාපි භමරෝ පුප්පං වන්න ගන්ධං අහේටයන් ඵලේති රස මාදාය ඒවං ගාමේ මුනිචරේ. බොහෝම ප්‍රසිද්ධ ගාථාවක්. යථාපි බමරෝ පුප්පං යම්සේ භමරෝ කියන්නේ බඹරා නැත්තම් මීමැස්සෙක්. ඕනි මෙසි මාර්ගයක් ගන්නත් පුළුවන්. වන්න ගන්ධං අහේඨයන් මලකට ඇවිල්ලා මලේ තියෙන වර්ණයටයි සුවඳටයි හානියක් කරන්නේ නැහැ. හානියක් කරන්නේ නැතුව ඵලේති රස මාදාය මේකේ රසය අරගෙන යනවා, පැණි අරගෙන රොන් අරගෙන යනවා. අන්න ඒ වගේ තමයි ඒවං ගාමේ මුනිචරේ. ඒ වගේ තමයි මුනිවරයා ගමේ හැසිරෙන්නේ කියලා ප්‍රකාශ කරන්නට යෙදුණා. අර සාරිපුත්ත තෙරුන් මුල් කරගෙන තමයි මේ ප්‍රකාශ කළේ. ඇත්තටම හැම භික්ෂුවක්මත් ගමක හැසිරෙන්නට ඕනි එහෙමයි. බඹරෙක් මලකට ඇවිල්ලා මලේ වර්ණයට හානියක් කරන්නෙත් නැතුව සුවඳට හානියක් කරන්නෙත් නැතුව අඩු ගානේ මලයේ තියෙන පිළිවෙලක් තියෙනවනේ. පිළිවෙලටවත් හානියක් කරන්නේ නැතුව රොන් ටික අරගෙන යනවා හිමින් සැරේ කකුලේ පටලවාගෙන රොන් ගුලියක් හදාගෙන කකුලේ පටලවලා රොන් ටික අරගෙන යනවා ගුලියක් විදියට හදාගෙන. අන්න ඒ වගේ තමයි භික්ෂුවක් ගමක හැසිරෙන්නට ඕනි කියන එක සරල අර්ථයක්. මෙතෙන්දී නම් මුනිවරයා කිව්වහම ඊට වඩා ලොකු අර්ථයක් තියෙනවා මුනි කියන වචනයෙහි. මේකෙදි බඹරෝ කියලා කියන්නේ මීමැස්සාට සහ බඹරාට. පුප්පං කියලා කියන්නේ මලට. මල කියලා කියන්නේ මොනවද කියලා හැම කෙනෙක්ම දන්නවනේ. වන්න ගන්ධං කියන්නේ වර්ණය සහ සුවඳ කියන එකයි වන්න ගන්ධං කියලා කියන්නේ. අහේටයන් කියලා කියන්නේ එයට හිංසාවක් පීඩාවක් නොකර කියන අර්ථයට. ස්වාමීන් වහන්සේ මෙතන මේ ගාථාවේදී මුනි කියන දේ අර භික්ෂුව කියන නමින් හඳුන්වලා තියෙනවා. ඉතින් මෙතනදී අර දේශනා කරනවා මේ භික්ෂුව කියන කෙනා කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත කියන ඒ ත්‍රිවිධ දුස්චරිත වලින් වෙන්නුණු කෙනා කියන එක විස්තර කරනවා. අපිට ඒ ගැන ටිකක් පහදලා දෙනමින් ඉල්ලනවා. ඔව් ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නය හැම කෙනෙකුටම හොඳට තේරෙන්නට ඇති කියලා හිතනවා. මේ භික්ෂුව නැත්තම් මේ මුනිවරයා කෙබඳුද කියන ප්‍රශ්නය. ඊට පෙර මම කැමති පොඩ්ඩක් මේ වර්ණයට සහ ගන්ධයට හානියක් නොකර මුනිවරයා ගැන කියනකොට මේ ගාථාවට අනුව කියන්න ඕනි
ගාමේ මුනීචරේ ගම කියන්නේ මොකක්ද කියලා. මේ ගම කියලා කිව්වහම එක ගෙයක් තිබුණත් ගමක්. ගෙවල් දෙකක් තිබුණත් ගමක්. ගෙවල් තුනක් තිබුණත් ගෙවල් හතරක් තිබ්බත් ගමක්. සමනුස්සෝපි ගාමෝ මිනිස්සු ඉන්නවා නම් ඒත් ගමක්. අමනුස්සෝපි ගාමෝ මිනිස්සු හිටියේ නැතත් ගෙවල් දොරවල් තියෙනවා නම් ඒත් ඒ ගමක් කියලා හඳුන්වන්න පුළුවන්. පරික්කිත්තෝපි ගාමෝ වටේ ප්‍රාකාරයක් බැඳලා තියෙනවා නම් ඒත් ගමක්. අපරික්කිත්තෝපි ගාමෝ වටේ ප්‍රාකාරයක් බැඳලා නැතත් සමහර ගම්වල ප්‍රාකාර බැඳලා තියෙනවා. ඒ බඳු ගම් දැන් දකින්න ලැබෙන අඩුයි. ඔය දුෂ්කර පළාත්වල නම් තාමත් තියෙනවා ගෙවල් ටික එක තැන හදලා වටේට ලී කොට හිටවලා හිටන් මුළු ගමම ආවරණය වෙන්න එක ප්‍රාකාරයක් හදලා තියෙනවා. එක්ක ලොකු ගල් වැටක් හදලා තියෙනවා. නැත්නම් දැව දඬු වලින් හදලා තියෙනවා. ගමට ඇතුල් වෙන්න එක දොරටුවක් තියපු ගම්මාන දුෂ්කර ප්‍රදේශවල අදටත් දකින්නට ලැබෙනවා. සමහර විට මෙය ශ්‍රවණය කරන ඔබ දැකලත් නැතුව ඇති ඒ බඳු ගම්මානයක්. ඒ ගම්මානවල ඉන්න අයට මේක ශ්‍රවණය කරන්න ලැබෙන්නෙත් නැතුව ඇති කියලා හිතනවා. එච්චර දුෂ්කරයි ඒ ගම්මාන නම්. ඉතින් මුනී කියන්නේ කවුද කියලා තමයි අර ප්‍රශ්නයක් විදිහටත් ඇහුවේ. මෙතෙන්දි මුනී කියන්නේ මොකක්ද කියලා බොහෝම ලස්සනට සඳහන් කරලා තියෙනවා. කාය දුස්චරිත ප්‍රහාණය. ත්‍රිවිධ දුස්චරිත ප්‍රහාණය. ත්‍රිවිධ කාය සුචරිතය පුහුණු කිරීම. ඒ වගේම අනිත්‍ය ආදී වශයෙන් විදර්ශනා වැඩිම. මේ හැම අර්ථයකින්ම මුනි කියන එක හඳුන්වලා තියෙනවා. ත්‍රිවිධ කාය දුස්චරිත කියන්නේ ප්‍රාණඝාතයෙන් වෙන් වුණා. අදත්තාදානය කියන සොරකමින් වෙන් වෙලා. කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙලා ඒ තැනැත්තාට මුනිවරයා කියලා කියනවා. ඊළඟට ත්‍රිවිධ කාය සුචරිතය වඩනවා. කය අරමුණු කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන විදර්ශනා වඩනවා. එහෙනම් ඒ තැනැත්තා පිරිසුදු කයක් ඇති කෙනෙක්. ඒ නිසා කාය මුනි කියලා හඳුන්වනවා ඒ තැනැත්තට. ඒ වගේම වචනයෙන් සිදුවෙන වැරදි හතරක් තියෙනවා. බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම ඔය වැරදි හතරෙන් වෙන් වෙනවා. ඒ වගේම වචනයෙන් සුචරිත හතරක් වඩනවනේ. ඒ සුචරිත හතර වඩනවා. ඊළඟට වචනය මුල් කරගෙන හටගන්න ස්වභාවයන් වචනය මුල් කරගෙන හටගන්න ස්වභාවයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා වඩනවා. ඒ තැනැත්තාගේ වචනය පිරිසිදුයි කියලා සලකනවා. ඒ වචනය පිරිසිදුයි කියන්නේ වචී දුස්චරිතෙන් වැළකීලා වචී සුචරිතේ වඩනවා. වචනය මුල් කරගෙනත් විදර්ශනා වඩනවා. අර පිරිසුදු වචන ඇති නිසා ඒ තැනැත්තා වචී මුනි කියලා හඳුන්වනවා. වචී මුනි කියලා හඳුන්වනවා. ඒ වගේම මනෝ දුස්චරිතයෙන් වැළකිනවා යමෙක්. අන්සතු දෙයට ආස කිරීම අවිජ්ජා, තරහ ගැනීම ව්‍යාපාද, ඊළඟ මිත්‍යා දෘෂ්ටි මේ ත්‍රිවිධ මනෝ දුස්චරිතයෙන් වැළකිලා ත්‍රිවිධ මනෝ සුචරිතය වඩනවා. එතනින් නොනැවතී මනස තුල හටගන්න චිත්තචෛතසික ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා වඩනවා. ඒ තැනැත්තාගේ මනස පිරිසිදුයි. මනස පිරිසිදු නිසා ඒ තැනැත්තා මනෝ මුනි කියලා, මනසින් මුනිවරයෙක් කියලා හඳුන්වනවා. මනෝ මෝනෙයන් නැත්නම් මනෝ මුනිවරයා කියලා හඳුන්වනු ලබනවා. ඉතින් කෙසේ නමුත් ගාථාවකත් ඒ පිළිබඳ සඳහන් වෙනවා මෙන්න මේ විදිහට. කාය මුනිං වාචා මුනිං මනෝ මුනි මනාසවං මුනිං මෝනෙය්‍ය සම්පන්නං ආහු සබ්බප්පහායිනං. කාය මුනිං වාචා මුනිං මනෝ මුනි මනාසවං මුනිං මෝනෙය්‍ය සම්පන්නං ආහු නිංහාත පාපකා.
බොහෝම ලස්සනට කියනවා. කයින් මුනිවරයකි, වචනයෙන්ද මුනිවරයකි, මනසින්ද මුනිවරයකි, අනාසවං කියන නිකලෙස් සුතුමෙකි. මුනින් මෝනෙය්‍ය සම්පන්නං, මෝනෙය්‍ය වතෙන් යුක්ත කෙනෙකි. මෝනෙය්‍ය වත කියන නිවන් මගට කියන තව නමක්. ආහු සබ්බප්පහායිනං, සියලු කෙලෙස් ප්‍රහාණය කළ කෙනෙකි. ආයමත් කියනවා කාය මුනින්, කයින් වැරදි නොකරන බැවින් කාය මුනිවරයකි. වාචා මුනින්, වචනයෙන් වැරදි නොකරන බැවින් වචී මුනිවරයකි. මනෝ මුනි, මනසින් වැරදි නොකරන බැවින් මනෝ මුනිවරයකි. අනාසවං කෙලෙස් නැති උතුමෙකි. මුනින් මෝනෙය්‍ය සම්පන්නං, මෝනෙය්‍ය වතනම් වූ නිවන් මගෙන් යුක්ත වූ කෙනෙකි. ආහු නින්හාත පාපකං, පව බැහැර කළ උතුමෙකි කියලා බොහෝම ලස්සනට මුනිවරයා කියන එක පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ වගේම සාන්නහස මේ මුනිවරයෝ කියන තැන මුනිවරු 6 දෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඔව්. ඒ ගැනත් අපිට ටිකක් පැහැදිලි කරලා දෙන්න. ඔව්. ඊළඟට මුනිවරු 6 දෙනෙක් ගැන සඳහන් කරනවා. අගාරිය මුනි, ඒ කියන්නේ ගිහි ගෙදර සිටින මුනිවරයා. අනගාරිය මුනි, ගිහි ගෙදරින් නික්මුනි මුනිවරයා. සේක මුනි කියලා කියනවා හික්මෙන තැනැත්තා. සෝහන් මාර්ගයේ සිට අරිහත් මාර්ගය දක්වා සිටින පුද්ගලයෝ 7 දෙනාට කියනවා සේක මුනි. රහතන් වහන්සේට කියනවා අසේක මුනි. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේට කියන පච්චේක මුනි. බුදුරජාණන් වහන්සේට මුනි මුනි කියලා කියනු ලබනවා. විශේෂයෙන් ගෘහස්ත වැඩ කටයුතු වල නිරත වෙමින් නිර්වාණය අවබෝධ කරගන්ත තැනැත්තා තමයි අගාරිය මුනි කියලා කියන්නේ. ඒ කියන්නේ සෝවහන් ඵලයටවත් පත් වෙච්ච කෙනෙක්. එයාට අගාරිය මුනි කියලා කියන්නට පුළුවන්. මේකේ කියනවා යේතේ අගාരികා දිට්ඨපදා විඤ්ඤාත සාසනා ඉමේ අගාරිය මුනිනෝ. ගිහි ගෙදර වාසය කරනවා, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන තියෙනවා, ශාසනය දැනගෙන තියෙනවා. එයාට කියන අගාරිය මුනි කියලා. ගෙදර හිටියත් මාර්ගඵල අවබෝධ කරගත්ත කෙනෙක් නම් එයාට මුනිවරයා කියලා කියන්න පුළුවන්. අනගාരിക මුනි කියන්නේ යේතේ පබ්බජිතා දිට්ඨපදා විඤ්ඤාත සාසනා ඉමේ අනගාරිය මුනිනෝ. පැවිදි ජීවිතයක් ගත කරනවා, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන තියෙනවා, ශාසනය මනවින් දැනගෙන තියෙනවා. ඒ කියන්නේ මගපලලාභී වික්ෂුවක් නම් එයාට අනගාരിക මුනි කියලා කියනවා. සෝවාන් මාර්ගයට පැමිණිච්ච අවස්ථාවේ පටන් රහත් මගට පැමිණෙන තෙක්ම රහත් වීම දක්වාම සිටිනවනේ පුද්ගලයෝ 7 දෙනෙක් සේක පුද්ගලයෝ කියලා. ඒ සේක පුද්ගලයෝ 7 දෙනාට කියනවා සත්ත සේකා සේක මුනිනෝ. සේක පුද්ගලයෝ 7 දෙනා සේක මුනි නමින් හඳුන්වනවා. රහත් ඵලයට පැමිණීමෙන් සියලු කෙලෙසුන් මුලසුන් කොට නිකලස් බවට පත් වූ උතුමන් වහන්සේ රහතන් වහන්සේ අසේක මුනි කියලා හඳුන්වනවා. අරහන්තෝ අසේක මුනිනෝ. රහතන් වහන්සේ තමයි අසේක මුනි කියලා හඳුන්වනු ලබන්නේ. ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේට පච්චේක මුනි කියලා කියනවා. ලෞතුරා සම්මා සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේට බුද්ධ මුනි කියලා සම්බුද්ධ මුනි කියන්නත් පුළුවන්. මේකනම් මුනි මුනි කියන වචනය භාවිතා කරනු ලබනවා තථාගතයන් වහන්සේ හඳුන්වන්නට. කොහොම හරි මේ මුනි කියන්නේ මොකක්ද කියලා මේ අනුව මම හිතන්නේ හොඳට පැහැදිලි කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ අනුව මුනි කියලා කියන්නේ කුමක්ද කියන කාරණාව පිළිබඳව. ඒ වගේම යම් කෙනෙක් කුසල අකුසල ප්‍රභේද ඇති
සත් අසත් ධර්ම අධ්‍යාත් ඒ කියන්නේ කුසල අකුසල ධර්ම ඒ වගේම ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන මෙන්න මේවා හොඳට නුවණින් අවබෝධ කරගෙන ඒවා මුල් වෙලා හටගන්න කෙලෙස් නැති කළා නම් නිකලස් බව නිසාම දෙව් මිනිසුන් විසින් පුදනු ලබනවා නම් ඒ තැනැත්තා තමයි නියම විදිහට මුනිවරයා කියලා හඳුන්වනු ලබන්නේ. ඔබට මතක ඇති බුදුගුණ අලංකාරයේ තිබෙනවා රියසක පෙරලෙමින් ගැලබඩු නිසල කෙරෙමින් කියලා. ඒ කාලේ විශාලා මහනුවර හිටි රජවරු කරත්ත රෝදය පෙරලෙනවා පොළවේ. ඒ වුණාට කරත්තේ තියෙන බඩු විනාශ වෙන්නේ නැහැ, හැප්පිලා කැඩිලා බිඳලා විනාශ කරන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ගණිති අය පඬුරුද පෙර නියමින්. අන්න ඒ වගේ පෙර නියමයට අනුව බදු අය කරනවා ඒ කාලේ හිටි රජවරු කියලා රජවරුන්ගේ පවා තිබිච්ච මේ වටිනාකම ඒ කවියකින් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ওই ස්වාමින් වහන්සේලා ගමේ පිණ්ඩපාතේ හැසිරෙන හැටිත් මේ ගාථාව අනුව සඳහන් කරලා තියෙනවනේ. අර මලට හානියක් කරන්නේ නැතුව, සුවඳටත් හානියක් කරන්නේ නැතුව, වර්ණයටත් හානියක් කරන්නේ නැතුව බඹරෙක් මීමැස්සෙක් රොන් අරගෙන යනවා වගේ තමයි භික්ෂුවක් වුණත් ගයක් ගානේ ගමන් කරමින් කාටවත් හානියක් කරන්නේ නැතුව වදයක් වෙන්නේ නැතුව ජීවත් වෙන්නේ. ඒක ඊටාම වටින එකක් ගිහි පැවිදි දෙපාර්ශවයටම. මොකද සමහර අය පුරුදු වෙනවා නිතරම හැම දෙයක්ම ඉල්ලන්න පුරුදු වෙනවා. හැම දෙයක්ම ඉල්ලන්න පුරුදු වෙනවා. යමක් ඉල්ලනවා නම් නිකම් මොහේ කතා කරලා අද දුරකථන තියෙනවනේ, කෝල් එකක් දීලා ඉල්ලනවා. ඒ ක්‍රමේ වැරදි. යමක් ඉල්ලනවා නම් භික්ෂුවක් විසින් ඉල්ලන්න ඕනේ පවරා තිබෙන කෙනෙකුගෙන් පමණයි. මෙහෙම අවශ්‍ය දෙයක් තිබුණොත් කියන්න. සමහර විට මේ මිනිස්සු කියන්නේ මේ දානෙට අවශ්‍ය දෙයක්. එහෙනම් අපි ඒක දැනගෙන දානෙට අවශ්‍ය දෙයක් විතරක් කියන්න ඕනේ. අන්න එහෙම පැවරීමක් කරලා තියෙන කෙනෙක්ගෙන් විතරයි යමක් ඉල්ලීම කරන්නට ඕනේ. නැත්නම් ඉල්ලීම කියලා කියන්නේ ගිහියෝ ඉස්සරහා අඬනවා වගේ නින්දිත වැඩක්. ඉල්ලීම ඇඬීම කියලා කියනවනේ. ඉල්ලුවාට පස්සේ අනේ හාමුදුරුවනේ මේ දවස්වල නම් හරියට ප්‍රශ්න අගහිගකම් මේ කාලේ තියෙන ප්‍රශ්නේ දන්නවනේ. මෙන්න මේකට මෙච්චර වියදම් වුණා, අරකට මෙච්චර වියදම් වුණා කියලා දායකයා සමහර වෙලාවට නොදී ඉන්න කටයුතු කරනවා. ඉතින් නොදීමත් හැඬීමකේ. එහෙනම් ඉල්ලීමත් හැඬීමකේ, නොදීමත් හැඬීමකේ. ඉල්ලීමත් නොදීමත් යනු දෙපිරිසක් අතර ඇතිවන හැඬීම් දෙකක් පමණක කියලා ජාතක කතාවක, පැරණි කතාවක සඳහන් වෙලා තිබෙනවා. ඉල්ලීම කොච්චර පහත් දෙයක්ද කියලා කියනවනම් ඉස්සර තාපසවරු දෙදෙනෙක් හිටියා ගඟක් ආශ්‍රිතව. එක තාපස කෙනෙක් එක්ක හිතවත් වෙලා හිටිය නාගයෙක්, නාගමාණික්කයක් තියෙන. හැබැයි නාගයා මේ ස්වාමින් වහන්සේ ළඟට, තාපස්තුමා ළඟට ඇවිල්ලා මුළු ඇඟම වෙලා ගන්නවා. වෙලාගෙන පෙනය උඩින් පුප්පගෙන ඉන්න ඔළුවට උඩින් පෙන ගොබේ දල්වාගෙන ඉන්නවා. හාමුදුරන්ට බය හිතෙනවා, මේ තාපස්තුමාට බය හිතෙනවා. අනිත් තාපස්තුමාට කිව්වහම ණය එලවන්න ඕනිද කියලා ඔව් කිව්වහම එහෙනම් ඔය නාගමාණික්කේ මට දෙන්න කියලා කිව්වා. එදා ණය යන්න ගියා. ඊළඟ දවසේ ගඟ ළඟටම ගිහිල්ලා කිව්වහම ආයි ගඟෙන්වත් ණය මතුනේ නෑ. මෙන්න මේ වගේ ඉල්ලීම කියන්නේ මිනිස්සුන්ට එපාම වෙලා යනවා ඉල්ලන්න ගියාම. ඒකන්දෙන් නින්දිත වැඩෙන් තොර වෙලා වාසය කරන්න ඕන විශේෂයෙන් භික්ෂුව. හෝරාවක් පුරාවට අපි තාමත්ම සද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව උතුම් වූ ශ්‍රී සද්ධර්මය, ලෞතර ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට යෙදුණා. සද්ධර්ම සාගරය, සදහම් කතිකාවත ශ්‍රවණය කරමින්. ඉතින් අද දවසෙත්
මේ උතුම් සදහම් කතිකාවත ඔබ හැමට ධර්මය ලබා දෙන්නට මේ සදහම් කතිකාවත පෝෂණය කරන්නට වැඩම කොට වදාළ බියගම කොට්ටුන්න ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථාන ප්‍රධාන අනුශාසක ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය පූජ්‍යපාද දොළස්වල උදිතදීර ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේට අපි තාමත්ම මෙත් සිතින් පුණ්‍යානුමෝදනා සිදු කරනවා. මෙපින් බලයෙන් තෙරුවන් ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. මේ උතුම් සම්මා සම්බුදු සසුන තුල ගුණ පිනිවෙත් පුරමින් සද්ධර්මයේ ලෝටම දේශනා කරමින් උතුම් සදහම් මග ගමන් කරන්නට සියලු පහසු විහෙරණ සැලසේවා. උන්වහන්සේ පැතු උතුම් බෝධියකින් ලෝකෝත්තරමා නිවන අවබෝධ කරගන්නට මේ සංසාර දුක නිමා කරන්නටත් මේ උතුම් ධර්ම දේශනාමය කුසලයේ හේතු වාසනා වේවා කියලා අපි මෙත් සිතින් පුණ්‍යානුමෝදනා සිදු කරනවා. ඒ වාගේම ධර්ම ශ්‍රවණය කළ පින්වන්ත ඔබ සෑම දිනාටම තෙරුවන් සතු සූවිසි මහා ගුණ බෙලින් නිදුක් නිරෝගී සුව දිගාසිරි ලැබේවා. මේ පවතින කොරෝනා දරුණු වසංගතයේ ගොදුරක් නොවි තෙරුවන් ගුණ බලයෙන් ආරක්ෂා වේවා. ඔබ අප සෑම දිනාටම මේ උතුම් කුසල ධර්මයෝ ලොවි ලෞතුරා සුව පිණිස ලෝකෝත්තරමා නිවන පිණිස හේතු වාසනා වේවා කියලා සාදු කියා ප්‍රාර්ථනා කරමු. දැන් අපේ සූදානම අද දවසේ දායකත්වයේ දරු ඒ සදැහැති සත්පුරුෂ පින්වතුන්ට පුණ්‍යානුමෝදනා සිදු කිරීමට. ඉතින් මේ සඳහා අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට නැවත අපි ආරාධනා කරනවා පුණ්‍යානුමෝදනාව සිදු කරමින් ධර්ම දානමය පින්කම කළ ඒ සදැහැතියන්ට පින් අනුමෝදන් කරන ලෙසට අවසර ස්වාමීන් වහන්සේ. අද මේ සදහම් කතිකාවතෙහි දායකත්වය නොම්බර 1037 තුන්වන පටුමග පැරකුම්බා පෙදෙස මාළමේ පදිංචි ප්‍රසාද් කනහැර ආරච්චි මහත්මයා දයානි නවරත්න මහත්මිය. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා 2021 ඔක්තෝබර් මාස 5 වන දිනට 78 වන උපන්දිනය සමරන WS යසවතී අම්මාට සෙත් ප්‍රාර්ථනා කරන්න. ඒ පින්වන්ත මෑණියෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දිගාසිරි ලබත්වා. තව තවත් බුද්ධ ශාසනය මුල් කරගෙන ගුණ පිළිවෙත් පුරා ගන්නට වාසනාව උදා වේවා කියලා එම උතුමියට අපි ආශිර්වාද කරනවා. සුබ උපන්දිනයක් පතනවා. මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් අපවත් වී වදාළ අති ගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් මේ පින් අත් වේවා. ඒ හැම දෙනාගේමත් පරලෝක ජීවිත වාසනාවන්ත වී සැප බහුල වී සසර සුවපත් වී ලෝකෝත්තරමා නිවනින් සැනසීම ලබත්වා. විශේෂයෙන් පවුලේ හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. කොරෝනා රෝගයෙන් පීඩා විඳින හැම දෙනාටමත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. සම්බෝධි විහාරාධිපති අති ගෞරවනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් ප්‍රධාන කාර්ය මණ්ඩලයටත් බණ ඇසූ සැමටත් සෙත් පතනවා. හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා, ආයුෂයෙන් වැඩෙත්වා, ශරීර වර්ණයෙන් වැඩෙත්වා, නිරෝගී සැපයෙන් වැඩෙත්වා, කායික බලයෙන් වැඩෙත්වා, ඥානයෙන් වැඩෙත්වා, ගුණයෙන් නුවණින් යසයිසුරින් සැප සම්පතින් ධන ධාන්‍යයෙන් වැඩෙත්වා. අපල උපද්‍රව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂස්වහ කටවහ දෝෂ කර්ම විපාක හිරුදුටු ගණ දුරක්සෙයින් විහත විද්වංසනය වේවා. තබන පියවරක් පාසා ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා කරන ක්‍රියාවක් පාසා ගෙවෙන මොහොතක් පාසා තෙරුවන්ගේ උතුම් ආශිර්වාදයේ රැකවරණය ආරක්ෂාව සැලසේවා. මතු උපදින ජීවිතවලදීත් නරක තිරිසන් ප්‍රේත අසුර කියන
සතර අපායෝත්පත්ති දුක්ඛයකට පත් නොවි සුගතිගාමී වාසනාවන්ත සැප බහුල සත්පුරුෂ ජීවිත පෙළක් එක දිගට ලැබේවා. හැම ජීවිතයකම කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන ගුණ පිළිවෙත් මුණ ගැසේවා. හැම දිනාටම මේ පින් ඉක්මන් ජීවිතයක ලෝකෝත්තර නිවන අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා. සියලු දෙවියෝද මේ පින් අනුමෝදන්ව අපවත් ශාසනයත් চিරාත් කාලයක් ආරක්ෂා කරත්වා. දෙවියෝ දමා නිවනින් සැනසීම ලබත්වා. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං චිරං රැක්කන්තු දේශනං චිරං රැක්කන්තු මං පරන්ති. හැම දිනාටම උතුම් තෙරුවන් සරණ ලැබේවා. සද්ධර්ම සාගරය අමා සදහම් සයුරේ සිහිල් දියෙන් සුවපත් වන්නට